සම්මා සම්බුදු සරණයි සදහවතුනි. සොර සතුරන්ට ගත නොහැකි බැවින්ද සමතාදී ගුණයන්ට ආධාර වන බැවින්ද පරලොව යන කල්හි තමා හායන බැවින්ද සීල ධනය බාහිර ධනය ඉක්මවා සිටින බවයි සම්බුද්ධ දේශනාව. සදහවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් සීලවන්තව ඔබගේ දිවිමක සකසාගෙන සසර ගමන ජය ගන්නට ඔබහට කුසලානිසංසයක්ම වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කළ මහනුවර අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද අලුත්ගම පඤ්ඤාසාර ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදුනාදදී නමස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා දරණාගම දෙල්ගොඩ පදිංචි මහේෂ් දල්විස් මහතා සහ ධම්මිකා කුමාරපේලි මහත්මියත්, ප්‍රජාමණ්ඩල පාර හැඩිගම පිළියන්දල පදිංචි වජිරා වනිගසූරිය මහත්මිය ඇතුළු පවුලේ සදැහැති පිරිසත්. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්ස. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. උත්තරුත්තරී පනීත පනීතං වායමමානා අනුත්තරං විමුක්තිං සච්චිකරිස්සාමාති. ඒවං හිවෝ ආනන්ද සික්ඛිතබ්බං තී. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, සියලු දෙනාම
ධර්ම ගෞරවයෙන් සූදානම් වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝ සත වෙත කරුණාවෙන් දෙසූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නටත් ධර්ම දානයක් ලෙසින් මේ දේශනාව බෞද්ධ රූපවාහිනිය ඔස්සේ ලොව පුරාම විසුරුවා හැරීමටත් අද සුවිශාල සදහැවතුන් පිරිසක් සසර දුක් නිම කර ගැනීමේ අපේක්ෂාවකින් මේ දේශනාව ශ්‍රවණය කරන මොහොතක මේ දේශනාවේ අද පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ දරණාගම දෙල්ගොඩ පදිංචි බෞද්ධ මාධ්‍ය ජාලයේ පරිපාලන සහ මූල්‍ය අධ්‍යක්ෂක ධුරය හොබවන පින්වත් පේ කල්යාණ මිත්‍රවර මහේෂ් ද අල්විස් මහත්මාණන් සහ ධම්මිකා කුමාර පේලී මහත්මියත් ප්‍රජාමණ්ඩල පාර හැඩිගම පිළියන්දල පදිංචි වජිරා වනිග සූරිය මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත සියලු දෙනාමත් විසින් මේ උතුම් ධර්ම දානය සිද්ධ කරමින් බලාපොරොත්තු වෙන්නේ 2021 වර්ෂයේ 10 වන මාස 18 වන දිනට පින්වන්ත දෙවන ජන්මදිනයේ සමරන විනුදි ජයවර්ධන දයාබර මිනිබිරියට උතුම් තුනුරුවනේ ආශිර්වාදේ ලැබේවා අනාගත ජීවිත ගමන් මඟ සර්වාකාරයෙන් ආලෝකමත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාව සිද්ධ කරලීමයි. ඒ උතුම් ප්‍රාර්ථනාවෙන් ලෝකෙට ආදර්ශයට ගන්න පුළුවන් උතුම් පරමාදර්ශී පින්කමක් සිද්ධ කරන වෙලාව අපි ඒ ගැන ඉතාම සතුටු වෙමින් ඒ පින්වන්ත ජන්මදිනයේ සමරන දියණියටත් පුණ්‍යවන්ත අනාගත ජීවිත ගමන් මගක් වේවායි ආශිර්වාද කරමින් ධර්මයේ ශ්‍රවණය කරන හැමටත් ධර්මාවබෝධයේ සුවසේ වේවායි ප්‍රාර්ථනා කරමින් දේශනාව ආරම්භ කරනවා. පින්නතුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපි කාටත් අපේ ජීවිතවලට ගන්න හරි ලස්සන ගුණ ටිකක් තියෙන සූත්‍ර දේශනාවක් මාතෘකා කළේ. මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ දහම් කරුණු ගණන් වශයෙන් සඳහන් වෙන දේශනාවන් ඇතුළත් අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ පංචක නිපාතේ කියලා නිපාතයක් තියෙනවා. එහි සඳහන් වෙන්නේ දහම් කරුණු 5ක් පිළිබඳව දෙසූ දේශනාවක්. ඒ පංචක නිපාතයේ ඇතුළෙත් වර්ග කිරීම් කීපයක්ම තිබෙනවා පින්නතුනේ. ආඝාත වර්ගය, පංචාංගික වර්ගය ආදී විදිහට. එයින් එක වර්ගයක් පින්නතුනේ උපාසක වර්ගය කියලා කියන්නේ. ඒ උපාසක වර්ගයේ සූත්‍ර දේශනාවක් තියෙනවා. සූත්‍ර දේශනාවේ නම ගවේසී කියන සූත්‍ර දේශනාව. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ උපාසක වර්ගයේ ගවේසී කියන සූත්‍ර දේශනාවයි අද දේශනා කරන්නේ. පින්නතුනේ, බුදුරජාණන් වහන්සේ එක කාලෙක කෝසල ජනපදයේ චාරිකාවේ වඩින කාලයක්. කෝසල ජනපදයේනේ පසේනන්දි කොසල් මහරජතුමා රජකම් කළේ. මේ කෝසල ජනපදයේ බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිනකොට එක්තරා සල්වනයක් තිබුණා. එක ප්‍රදේශයකින් වඩිනකොට ඒ ආසන්නේ පාරින් බැහැර තිබුණ සල්වනයක්. බුදුරජාණන් වහන්සේ බොහෝ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන තමයි මේ චාරිකාවේ වැඩියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සල්වනේ දිහා බලලා
මේ සල්වනේ ඇතුළට වැඩියා. සල්වනේ ඇතුළට වැඩම කරලා එක තැනක නැවතිලා බුදුරජාණන් වහන්සේ මද සිනහවක් පෑවා. තථාගත බුදුරජාණන් වහන්සේ මද සිනහවක් පෑවා කියලා දැක්ක කවුද? බුදුරජාණන් වහන්සේ ළඟ නිරන්තරවම වැඩ ඉඳපු බුදුරජාණන් වහන්සේගේ සෑම දෙයක්ම මනාව දන්න අග්‍ර උපස්ථායක වෙච්ච ආනන්ද හාමුදුරුවෝ. දැන් ආනන්ද හාමුදුරුවෝ වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේට පසුපසින්. එතකොට බුදුරජාණන් වහන්සේ මද සිනහවක් පානකොට කොහොමද දැනගන්නේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ සිනහ පහල කළා කියලා? හඬ නගලා hina වෙනව නෙමෙයි බුදුවරු. මද සිනහවක් තමයි පාන්නේ. ඒක දැනගන්න ක්‍රමය ආනන්ද හාමුදුරුවෝ හරි පුදුමයි. ආනන්ද හාමුදුරුවෝ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන පුදුමාකාර අවබෝධයකින් කටයුතු කළ උපස්ථායකයන් වහන්සේ නමක්. ඔන්න අපිට වටින පාඩමක්. අපි කාට වුණත් උපස්ථාන කරද්දී උපස්ථාන ලබන්නාගේ වචනයෙන් නොකීවට ඒ උපස්ථාන ලබන්නාට ඊළඟට විය යුතු දේ උපස්ථායකයා දැනගන්න ඕන. හරි ලස්සන දෙයක්. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනකොට අවුරුදු 25ක් ආනන්ද හාමුදුරුවෝ. කවදාකවත් ආනන්ද හාමුදුරුවෝ ඒ උපස්ථානය කරලා නැහැ මෛත්‍රියකින් තොරව. කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ කළ සෑම උපස්ථානයක්ම කළේ මෛත්‍රී. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඇති තැන වේවා නැති තැන වේවා කොතන වුණත් බුදුරජාණන් වහන්සේ ගැන වචනයක් කිව්වනම් මෛත්‍රියමයි. දැන් සමහර කෙනෙකුට නම් පින්නතුනේ මේ ලෝකේ උපස්ථාන කරනකොට අම්මා තාත්තා වුණත් අවුරුදු 5 10ක් හරි අවුරුදු 6 7ක් උපස්ථාන කරන්න වුණොත් අම්මා තාත්තට වුණත් සමහර වෙලාවකදී ඒකත් වදයක් හැටියට හිතෙන්න පුළුවන්. දවසක් දෙකක්ද කියලා හරි කවදා ඉඳන්ද කියලා හරි. නමුත් ආනන්ද හාමුදුරුවෝ අවුරුදු 25ක් මේ අවුරුදු 25ේම කවදාකවත් බුදුරජාණන් වහන්සේ ගැන මෛත්‍රියෙන් තොරව වාසය කරලා නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඇති තැන නැති තැන මෛත්‍රියෙන් තොර සිටිවිල්ලක්වත් ආනන්ද හාමුදුරුවෝ පද්දවලා නැහැ. හරි පුදුමයි. අන්න උපස්ථායකෙක් අපි අපේ අම්මට උපස්ථාන කරන දවසක් අපි අපේ පියතුමාට උපස්ථාන කරන දවසක් කවුරු හරි ගිරණෙකුට උපස්ථාන කරන මොහොතක් ඔන්න දැනගන්න ඕන කාරණයක් කොතනකදවත් මෛත්‍රිය නැති කරගන්න එපා. කොච්චර ලස්සන ගුණද බලන්නකෝ. ඊළඟට ඒ උපස්ථාන ලබන්නා වෙනුවෙන් ඊළඟට විය යුතු දේ කියන්න කලින් කැමැත්තෙන් හොයලා බලලා සපුරනවා නම් ඔහු සැබෑම උපස්ථායකයෙක්. එහෙම උපස්ථායකයෝ හරි අඩුයි. හරි අඩුයි. ඒ උපස්ථානයේ එවන් උපස්ථායකයෙකුගේ ඒ උපස්ථාන ලබන්න ඒ උපස්ථාන ලබන්නට ලොකු පිනකුත් තියෙන්න ඕන. ඒ වගේම තමයි ඒ උපස්ථාන කරන්න ඒයින් රැස් කරගන්න කුසලයේ සුළුපටු නැහැ පිනතුනේ. එතකොට මේ අපි කාටත් ලොකු පාඩම් මේවා. දැන් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ගැන හොඳට දන්නවා. බුදුරජාණන් වහන්සේ අලුයම අවදි වෙලා මුදෝවනාදිය කරලා විහාරයේ දොර මුළුමනින්ම වහලා විහාරය ඇතුලේ වැඩ හිටියොත් බුදුරජාණන් වහන්සේ වචනෙන් නොකීවට ආනන්ද හාමුදුරුවෝ දැනගන්නවා මොකද්ද? අද බුදුරජාණන් වහන්සේ තනියම තමයි චාරිකාවේ වඩින්නේ කියලා. මොකද්ද කාරණේ? විහාරයේ දොර මුළුමනින්ම වහලා වැඩ හිටියා. එතකොට ආනන්ද හාමුදුරුවෝ අනෙක් ස්වාමීන් වහන්සේලාට කියනවා "ඇවැත්නි ඔබ වහන්සේලාද වඩින්න පිණ්ඩපාතේ බුදුරජාණන් වහන්සේද තනියම වඩින්නේ." ඊළඟට උදෑසන බුදුරජාණන් වහන්සේ අවදි වෙලා මුවදෝවනාදිය කරලා කුටියේ දොර මදක් විවර කරලා විහාරයේ දොර මදක් විවර කරලා ඇතුලේ වැඩ ඉන්නවා නම් ආනන්ද හාමුදුරුවෝ ඒකෙන් දැනගන්නවා අද භික්ෂු සංඝයා එක්කම තමයි බුදුරජාණන් වහන්සේ වඩින්නේ. ඔන්න එදාට ආනන්ද හාමුදුරුවෝ කියනවා "ඇවැත්නි ඔබ වහන්සේලාත් නතර වෙන්න ඔබ වහන්සේලා එක්කම තථාගතයන් වහන්සේත් අද වඩිනවා."
පුදුම අවබෝධයක් නේ. ඉතින් මද සිනහ පානවා කියලා දැනගත්තේ කොහොමද? බුදුරජාණන් වහන්සේ මද සිනහවක් පානකොට පින්නතුනේ ධර්මතාවයක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේගෙන් තල් කඳක් පමණ වෙච්ච සුදු පාට රශ්මි ධාරාවක් නිකුත් වෙලා උන්වහන්සේගේ සිරස වටා 3 වාරයක් ප්‍රදක්ෂිනා කරලා නැවත දළදා හාමුදුරුවෝ ළඟින්ම අතුරුදන් වෙලා යනවා. සිනහව දකින්නේ නැති වුණාට අර රශ්මි කදම්බේ දකින්නකොට ආනන්ද හාමුදුරුවෝ දන්නවා මේ රශ්මි කදම්බේ විහිදෙන්නේ තථාගතයන් වහන්සේ මද සිනහවක් පෑ අවස්ථාවේමයි. දැන් ආනන්ද හාමුදුරුවෝ අර සල්වනේදී දැක්කා තථාගතයන් වහන්සේ මද සිනහවක් පෑවා කියලා. ආනන්ද හාමුදුරුවෝ වැඳලා ඇහුවා ස්වාමීනි තථාගතයන් වහන්සේ මද සිනහවක් පෑවා. ස්වාමීනි තථාගතවරු මේ ලෝක ධාතුවේ හේතුවක් නැතුව අර්ථයක් නැතුව සිනහ පහල කරන්නේ. ස්වාමීනි මේ සල්වනයේට වැඩම කරලා පාරින් බැහැර වෙලා මෙතන නතර වෙලා මද සිනහව පාණ්ඩ ස්වාමීනි හේතුව මොකද්ද ප්‍රත්‍ය මොකද්ද කියලා ඇහුවා. මොකද්ද කාරණේ කියලා ඇහුවා. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවන්ට හරි ලස්සන අතීත කතාවක් කිව්වා. ආනන්ද ඉස්සර මේ සල්වනයේ තියෙන ප්‍රදේශය ඉස්සර කියලා කිව්වේ මීට පෙර පහළ වෙච්ච කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ සල්වනය ඊටාම සමෘද්ධමත් නගරයක් කිව්වා. ඊටාම සමෘද්ධමත් නගරයක්. භවභෝග සම්පත්තියෙන් පිරිච්ච කිසිම අඩුවක් පාඩුවක් නැති මිනිස්සු බොහෝම සතුටින් ඔබිනොබ යමින් වාසය කරපු හරීම සස්ත්‍රීක සමෘද්ධ වෙච්ච රාජධානියක්. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා ඒ නගරය ඇසුරු කරගෙන වැඩ හිටියා. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ඇසුරේ ඉඳපු එක උපාසකයෙක් හිටියා. හැබැයි මේ උපාසකයා උපාසක භාවයට පැමිණිලා හිටියට පංචශීලය සම්පූර්ණ කරලා නැහැ. නම ගවීසී. එහෙනම් මේ සූත්‍රයේ නම මොකද්ද? සූත්‍රයේ නම ගවේසී සූත්‍රය. ඇයි මේ සූත්‍රයට ගවේසී සූත්‍රය කියන්නේ? මේ කතාවට බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වන කතාවේ ප්‍රධාන චරිතය ගවේසී කියන උපාසකතුමා. දැන් බුදුහාරෝ පෙන්නනවා මේ කාශ්‍යප බුදුහාරයන් කාලේ උන්වහන්සේගේ ශාසනයේ හිටිය උපාසකේ ගවේසී කියලා. මේ උපාසකයා හැබැයි පන්සිල් සම්පූර්ණ කරපු කෙනෙක් නෙවෙයි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට පන්සිල් රකින්න නැති උපාසකයෝත් ඉන්නවද කියලා. එහෙමත් හිතෙන්න පුළුවන් නේ. ඔව් පන්සිල් රකින්නම ඕන නෑ උපාසකයා වෙන්න. හැබැයි සැබෑ උපාසකයා පන්සිල් නොරැක ඉන්නවා කියලා එකකුත් එහෙම එකකුත් නෑ. මොකද උපාසකයා කියලා කියන කාර්ද පින්නොත්නේ? උපාසකයා කියලා කියන්නේ යතෝකෝ මහානාම බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති එත්තාවතාකෝ මහානාම උපාසකෝ හෝති. ඔන්න උපාසකයා වෙන ක්‍රමය මොකද්ද? යම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියා නම් ධර්මයේ සරණ ගියා නම් සංඝ රත්නයේ සරණ ගියා නම් ඒ කාරණෙන් ඒ පුද්ගලයා උපාසකෙක්. උපාසකෙක්. එතකොට යමෙක් පංචශීලයේ සුරකුවොත් කොහොමද? යතෝකෝ මහානාම පානාතිපාතා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති සුරාමේරය මජ්ජ පමා දට්ඨානා පටිවිරතෝ හෝති එත්තාවතාකෝ මහානාම සීලවන්තෝ හෝති. එහෙනම් තිරුවන් සරණ යෑමෙන් උපාසක වෙන්නේ. පංචශීලයේ සුරකීමෙන් කවුරු බවටද පත් වෙන්නේ? සීලවන්තයෙක් බවට පත් වෙන්නේ. යම් කිසි කෙනෙක් එතකොට තිසරණේ පිහිටලා පන්සිල් රැක්කොත් කවුරු බවටද පත් වෙන්නේ? සීලවන්ත උපාසකයෙක් බවට පත් වෙනවා. සීලවන්ත උපාසකයෙක්.
එහෙනම් ගවේෂී කියන උපාසකතුමා තිසරණේ සරණ ගිහිල්ලා හැබැයි සිල් රකින්නේ සිල් රකින්නේ සිල් රකින්නේ. දැන් සමහර වෙලාවකදී මේ ධර්මයේ වරද්ද ගන්න අය හිතනවා ඉතින් සිල් රකින්න නැත්නම් ඒ උපාසකකම වැඩක් නෑ වැඩක් තියෙනවා. මේ කියන්නේ එහෙනම් සිල් කඩාගත්තර කමන්නේ කියන එක නෙවෙයි. දවසින් දවස නැති ගුණ පුරන්න ඕන. නැති ගුණ සම්පූර්ණ කරගන්න ඕන. නැති කුසල් සම්පාදනය කරගන්න ඕන. දැන් අපේ ලොකු අඩුවක් තියෙනවා පින්නත්. ඒ අඩුව තමයි අපිට තේරෙන මාත්‍රයෙන් අපි බණ කියන්න පටන් ගන්නවා. බණ පොතේ නැති සූත්‍ර දේශනාවල නැති සමහර වෙලාවකදී සූත්‍ර දේශනාවට මුළුමනින්ම පටහැනි කතා අපි බණ කියනවා වගේ සමාජයේ හරියට කියනවා. දැන් බලන්න සමහර මිනිස්සු ඉන්නවා නේද පින්වත්නි දන් දෙනවා හැබැයි සිල් රකින්නේ නැති. නේ? දන් දෙනවා හැබැයි සිල් රකින්නේ නැහැ. එතකොට සමහර මිනිස්සු කියනවා මෙහා දිහා බලලා ඉතින් ওই දන් දුන්නට වැඩක් නැහැ. ඔය දන් දුන්නට වැඩක් නැහැ. එයි මොකද කාරණේ? සිල් රකින්නේ නෑනේ. දැන් මේ කියන අය බලපුවාම අරයා ප්‍රාණඝාත සිල්පදේ කරලා තියෙන්නේ. මෙයා සමහරලාට ප්‍රාණඝාත සිල්පදේ කරලා නැහැ. හැබැයි යා බොරු කියනවා. එතකොට ප්‍රාණඝාතයටත් වඩා බරපතලයි මොකද වෙන්නත් නේ? බොරු කියන එකයි බොරු කියන කෙනාට කරන්න බැරි පාපයක් නෑ. මේ වෙනසකට තියෙන්නේ එයා කරපු පව් සමහරු කරලා නැහැ. පව්කාරයන්ට වනින ඇතැම් අය බලපුවාම වෙනසකට තියෙන්නේ එයා ඒ පව් කරලා නැහැ. එයා කරලා තියෙන්නේ වෙන පව්. එයා ඒ අකුසලයේ කරලා නැහැ. හැබැයි ඒ වෙනුවට වෙන අකුසලයක් කරලානේ. මේ අනුන්ගේ ප්‍රාණඝාතය ගැන හොයන අයම ටිකක් හිතලා බලන්න ඕන අපි බොරු කියන්නේ නැද්ද කියලා. අනුන්ගේ ප්‍රාණඝාත ගැන හොයනම අයම අනිත් පැත්තෙන් හොයලා බලන්න ඕන දස අකුසල් වලත් බරපතලම කාරණේ වෙච්ච මිත්‍යා දෘෂ්ටිය නැද්ද කියලා. බලන්නකෝ පින්නත් නේ. එතකොට ඒ වගේ අපි ධර්මකාරණා සමහර ඒවා පින්නත් නේ වරද්ද ගන්නවා. දැන් අපි හිතමුකෝ ඔය යම් කිසි කෙනෙක් සීලයක් නැතුව දන් දුන්නම කියනවා අනේ ඔය සීල් රැකින්න නැතුව ඉතින් සීලයක් නැතුව මෙහෙම පව් කර දන් දුන්නට වැඩක්ද? පින්නත් ප්‍රයෝජනයක් තියෙනවා. ඒකෙත් ප්‍රයෝජනයක් තියෙනවා. මොකක්ද ඒකේ ප්‍රයෝජනය? යම් කිසි කෙනෙක් අපි හිතමු මේක නැවත කියනවා මේ කියන්නේ සීල් නැතුව දන් දුන්නට කමන්නේ කියන එක නෙමෙයි. දානානිසංසය බබලන්නේ ඒක සීලෙන් යුක්ත වුණොත් දානයක් දීලා තබන ප්‍රාර්ථනාවක් හරි සමෘද්ධ වෙන්න සීලය තමයි සම්පූර්ණ වෙන්න ඕන. සිල් නැති කෙනාට ඒකත් නැහැ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. දන් දෙනකොට සිල් රකින්න නැතුව දේශනාවේ කියනවා පින්වත්නි දැන් සීලේ නැහැනේ. සීලේ නැති හින්දා ඊළඟ උපත තීරණය කරන්නේ බොහෝ සෙයින් සීලය. සීලේ නැති නිසා පින්වත් උපදිනවා තිරිසන් වෙලා. අපි හිතමු අලියෙක් වෙලා උපදිනවා, අශ්වයෙක් වෙලා උපදිනවා, බල්ලෙක් බලලෙක් වෙලා උපදිනවා. තිරිසන් භවයට වැටෙනවා. මොකක් නැති හින්දාද? සීලේ නැහැ. හැබැයි සීලේ නැති වුණාට පෙර දන් දීලා තියෙනවද නැද්ද? දන් දීලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? සීලේ නැති නිසා තිරිසන් භවයට වැටෙනවා. හැබැයි තිරිසන් භවයට වැටුණත් ඒ තිරිසන් භවයේ පින්වත්නි ගෞරවනීය තැනකට එනවා. අලියෙක් වෙනවා, ඇතෙක් වෙනවා, හැබැයි මංගල හස්තිය වෙනවා. මොකද වෙන්නේ එතකොට? මංගල හස්තිය එනකොටත් රජ්ජුරු වෙනවා වගේම මිනිස්සුන්ට නැගිටින්න වෙනවද නැද්ද? මිනිස්සුන්ට නැගිටින්න වෙනවා. හැබැයි සීලේ නැහැ. සීලේ නැති එකේ විපාකේ තමයි මොකද්ද? තිරිසන් භවය. හැබැයි සීල් නැතුව දන් දීපු එකේ ලාභේ තියනවද නැද්ද? ලාභයක් තියෙනවා. ඊළඟට සුනකෙක් වෙලා උපදිනවා. මොකක් නැති නිසාද? සිල් නැති නිසා. හැබැයි දන් දීලා තියෙනවා සිල් නැතුව හරි පෙර. මොකද වෙන්නේ?
මිනිස්සු නොවිඳින සැප සම්පත් විඳින සුනකයෝ ඉන්නවා. සැපේ විඳිනවා. ඒක තමයි ස්වභාවය. එතකොට දැන් බලන්න ගවේෂී කියන උපාසකතුමා සීලයක් නැහැ. නමුත් තිසරණේ පිහිටලා උපාසකයෙක්. මේ උපාසකතුමා තමන් වටා ඉඳපු 500 දෙනෙක්ව තවත් උපාසකවරු 500ක්ව තිසරණේ සමාදන් කරවලා තියෙනවා. තමනුත් තිසරණේ පිහිටලා උපාසක බවට පත් වෙලා තමන් එක්ක ඉඳපු තවත් 500ක් උපාසක භාවයටත් පමුණුවලා. දැන් මේ දේශනාව මම අද කරන්නේ අවුරුදු 2ක දරුවෙක් වෙනුවෙන් වැඩිහිටියෝ පින්කමක් කරන නිසා. ගවේෂී උපාසක වගේ. දැන් දවසක් ගවේෂී උපාසකතුමාට හරි ලස්සන දෙයක් කල්පනා වුණා. දැන් අර 500 දෙනාටම උපාසක භාවයට පත් වෙන්න මග කිව්වේ මං. ඒ අයට පෙර යන්නේ පුරෝගාමීව ඉන්නේ මම. ඒ හැමෝම මං පසුපස තමයි එන්නේ. හැබැයි එයාලත් උපාසකයෝ මමත් උපාසකයෙක්. අපි දෙගොල්ලගේ වෙනසක් නැහැ. ඇත්තනේ. දැන් පෙරටුව යන කෙනා තුල විශේෂයක් තියෙන්න බෑ. දැන් ඔබ මාව අනුගමනය කරනවා නම් ඔබ ළඟ නැති විශේෂයක් මං ළඟ තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕන. නැත්නම් අනුගමනය කරලවත් ගන්න දෙයක් නැහැනේ. දැන් උපාසකතුමාට කල්පනා වෙනවා. දැන් අරගොල්ලොත් තිසරණේ පිහිටලා ඉන්නේ මමත් තිසරණේ පිහිටලා ඉන්නේ එච්චරයි දෙගොල්ලම සමයි. දෙගොල්ලම සමයි නම් මාව අනුගමනය කරලා මාව ගුරු කරගෙන ඉන්නේ මොකටද? කිසි තේරුමක් නැහැනේ. එහෙනම් කරන්න තියෙන එක දෙයයි. මම පෙරටුව යන කෙනෙක් නම් මම හරියට පුරෝගාමීව යන කෙනෙක් නම් ඒ 500ට මම ආදර්ශයක් වෙන කෙනෙක් නම් මං දිහා බලලා යාළගේ ජීවිත හදාගන්න නම් ඒගොල්ලොන් ගාව නැති ගුණයක් මං ළඟ සම්පූර්ණ වෙන්න ඕන. මං ළඟ සම්පූර්ණ වෙන්න ඕන. එතකොට දවසක් එයි මේ අවුරුදු 2ක පුංචි දුවගේ උපන්දිනය වෙනුවෙන් පින්කමක් කළා කියලා දුවට තේරෙන. එදාට ගවේෂී උපාසකතුමා පස්සේ ආපු 500ක් උපාසකයෝ වගේ ඒ දුවත් පින්කම් වලට හිත ටික නමයි. මේ සංසාරේ නොඑක් කර්ම කරගෙන යන සත්වයෝ ඉන්නේ. නේ. නොඑක් කර්ම කරගෙන නොඑක් කර්ම එකතු කරගෙන සසර යන සත්වයෝ මේ අපි හමු වෙලා ඉන්නේ. දැන් ඔබත් එක කර්ම එක රැස් කරගෙන මේ යන්නේ. දැන් ඔබේ දියණියක් වෙලා ඔබේ මිනිබිරියක් වෙලා ඇවිල්ලා ඉන්නවා සංසාරේ තවත් ගමනක් යන තවත් සත්වෙක්. ඒ ආපු වෙලාවේ ඔබට පුළුවන් නම් ඒ සත්වයාව සුගතියෙහි පිහිටවන්න. මේ වෙලාවේ ඔබට පුළුවනි නම් ඒ සසර යන සත්වයෙක් තමන්ගේ කියලා ආපු වෙලාවේ බුදුන්ගේ සරණ හෙවනේ පිහිටන්න ඔබ පිහිට වෙච්ච කෙනෙක් ඒ සත්වයා. මේ සත්වයා කිව්වේ පුංචි මිනිබිරිට සසර තත්වය ගැන සලකලා. ඒක ලොකු පිහිටක්. ධර්මය නොදන්න තිසරණය නැති අම්මා කෙනෙක්ගේ කුසකට ගියා නම් ඒ ආපු සත්වයා එතනම ඉවරද නැද්ද? එතනින්ම ඉවරයි. ආයේ යන්නේ කොහෙද වෙන්නේ මොකද කියලාවත් හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා මේ සූත්‍රයේ නැවත ඔබට මතක් කරනවා. මේ සසරේ අසරණ සත්වෙක් මේ යන. ඒ සත්වයා ඔබ හමුවට ආපු වෙලාවේ ඔබ නිවන් මඟ පෙන්වන්න අදිෂ්ඨාන කරගන්න. නිවන් මඟම පෙන්වනවා. බුදුහාමුදුරුවන්ගේ සරණෙම පිහිටවලා යවනවා ගමන. මම මේ ඔබට කියන්නේ ඔබ ගවේෂී උපාසක වෙන්න කියලා.
දැන් ගවේෂි උපාසකතුමා හිතුවා මම මේ පෙරටුව යන්න නම් පරමාදර්ශී චරිතේ වෙන්න නම් ඒ අය ළඟ නැති ගුණයක් මම සම්පූර්ණ කරගන්නවා. මොකද්ද සම්පූර්ණ කරන්නේ? හිතුවා අද ඉඳන් මම පන්සිලුත් රකින්නවා. අද ඉඳන් මම පන්සිලුත් රකින්නවා. එහෙම අදිෂ්ඨාන කරගෙන අනෙක් උපාසකවරු ටික ළඟට ගියා. ගිහිල්ලා කිව්වා උපාසකවරුනි අද ඉඳන් මම උපාසක විතරක් නෙමෙයි සීලවන්තයෙක් හැටියට දරන්න කියන්නේ පිළිගන්න. මම අද ඉඳන් පංච සීලයත් සම්පූර්ණ කරන කෙනෙක් වෙනවා කියලා. ඒ කාරණේ සැලකලා. පින්වත්නි දැන් මේ කාරණේ දැනගත්ත පස්සේ උපාසකවරු ටික කතා වුණා. මොකද්ද? හරි වැඩක් නේ. දැන් අපි එයාව ගරු කරගෙන තමයි ඉන්නේ. අපි ඒ උපාසකයා අනුව තමයි අපි මෙච්චර දුරක් ආවේ. අපේ පරමාදර්ශයේ උනේ පුරෝගාමී උනේ ඔහු. ඉතින් දැන් ඔහු පන්සිල් රකින්නවලු. ඉතින් ඔහු අනුගමනය කරනවා නම් ඔහු අපේ පුරෝගාමී නම් මෙච්චර දුර ආවේ ඔහුත් එක්ක නම් ඔහු සිල් රකිද්දී අපි කොහොමද සිල් රකින්නේ? නැතුව ඉන්නේ. බලන්න කොච්චර ලස්සන සිතවිල්ලක්ද මේ කියලා. දැන් බලන්න මේ හිත හදන හැටි. නේ? බලන්නකො මේ හිත නමන හැටි පින්නත් නේ. කල්යාණ ධර්මයට හිත නමන්න එපා. සමහර වෙලාවකදී කල්යාණ ධර්මයේ තියෙනවා අපිට. නමුත් අපේ හිත නැමෙන්නේ නැත්තම් ඒකට. කල්යාණ සම්පවංකෝ කියලා එකක් තියෙනවානේ. කල්යාණ සම්පවංක කියලා කියන්නේ ඔබතුමා සත්පුරුෂයෙක් වෙන්න පුළුවන්. හැබැයි මගේ හිත ඒ සත්පුරුෂ ධර්මයේ පිළිගන්න මගේ හිත නැමෙන්නේ නැත්තම් සත්පුරුෂ ධර්මයේ එතන තියෙයි. හැබැයි මගේ ඇතුළට එයිද? මගේ ඇතුළට එන්නේ නැහැ. ඒ නිසා කල්යාණ ධර්මයේ කොතනද? කල්යාණ ධර්මයට අපේ හිත නැමෙන එක තමයි වැදගත්ම දේ. නේද පින්නත්? එතකොට දැන් අර උපාසකවරු කල්පනා කරපු විදිහ. එයා එතුමා සිල් රකින්නවා නම් අපි කොහොමද සිල් රකින්න නැතුව ඉන්නේ? ඉතින් අපි ඔහු අනුගමනය කරනවා නම් ඔහු අපේ පුරෝගාමී නම් අපි සිල් රකිමු. එතුමා වගේ වෙන්න. එතුමා වගේ වෙන්න. ඔබ ඔබේ දෙමව්පියෝ වගේ වුණා. මේ දරුවා දවසක් ඔබ වගේ වෙන. ඒ කියන්නේ මේ වගේ පින්කම් කරන. එතෙන්ද හිත දිනක හැදෙයි. හැබැයි ඒක හැදෙන්නේ පරමාදර්ශී චරිත තුලින්. පරමාදර්ශී චරිත තුලින්. දැන් අර උපාසකවරු 500ම මොකද කළේ? පන්සිල් සමාදන් වෙලා රකින්න අදිෂ්ඨාන කරගත්තා. අදිෂ්ඨාන කරගෙන ගිහිල්ලා ගවේෂී උපාසකතුමාට කිව්වා. මොකද්ද? උපාසකතුමනි ඔබතුමා සිල් රකින්නවා කිව්වනේ. ඔබතුමා විතරක් නෙවෙයි අද ඉඳන් අපිත් සිල් රකින්නවා කිව්වා. ඔබතුමා විතරක් නෙවෙයි අද ඉඳන් අපිත් සිල් රකින්නවා. අපිත් පන්සිල් සම්පූර්ණ කරන අය හැටියට ඔබතුමා දරා ගන්න කිව්වා. දැන් ගවේෂී උපාසකතුමා කල්පනා කළා ආයෙත් සමානයිනේ. දැන් ආයෙත් සමානයි. දැන් මේ ලෝකයේ චින්තනය බලන්නකො පින්නත් මේ ලෝකේ අපි කුසලයේ සම්පූර්ණ කරන්න අනික දිහා බල ඉස්සරහට ඉන්නේ නෑනේ. ලොකු අඩුවක් නේ. හැබැයි අකුසලයක් කරනකොට කොහොමද? අනෙක් එක ආයක සංසන්දනය කරන හැටි අනේ යාලා කරන හැටියට අපි කරන්නේ මොනවද? නේ. එයා කරන හැටි දිහා බලලා යම් කිසි කෙනෙක් තමන්ගේ අකුසල් හරි කියනවා නම් ඔහුට ඕනේ අකුසලය නැති කරන්නද අකුසලේ පවත්වන්නද? එපින්නත් ඔහුට ඕන කරන්නේ අකුසලේ පවත්වගෙන යන්න. ඔහුට අකුසලේ දුරු කරන්න ඕනේ නැහනේ. ඒකනේ කිව්වේ යාලත් එක්ක බලදි මං කරපු එක එච්චර දෙයක් ඈ. ඒ කියන්නේ යාට ඕන අකුසලේ අතහැර ගන්න නෙමෙයි. යාට ඕන අකුසලයේ කරගෙන යන්න. හැබැයි ඒක සාධාරණයි කියලා තමන්ගේම හිතෙන් තමන්ව සාධාරණීය කරගන්නවා. තවදුරටත් ඕක එහාට ගියපම ඒ જાතියම කෙනෙක්ගෙන් අහලත් දැනගන්නවා මං කරපු එක වැරදි නෑ නේද කියලා උත්තරෙම දීලා. එතකොට එයාත් කියනවා නෑ ඉතින් එක පැත්තකින් බලපුවාම ඔයා කරපු එකත් හරි කිව්වහම එක පැත්තෙම උනේ හැම පැත්තෙම ඒක හරි වෙනවා. කියන්නේ අපි එහෙම කෛරාටිකයි.
මේ පෘථග්ජන ලෝකයේ හරි කෛරාටිකයි. තමන්ගේ මනසට වුවමනා, තමන්ගේ හිතට වුවමනා අකුසලය ඒ විදිහටම ක්‍රියාත්මක කරගන්න වෙන වෙන ක්‍රමෝපායන් ඔස්සේ ආපහු සම්මත කරගන්නවා. හැබැයි මේක සත්වයට අනුතුරක්ද නැද්ද? මහා දැවැන්ත අනුතුරක් වෙන්නත්. මහා දැවැන්ත අනුතුරක්. කාත් එක්කද මේ සෙල්ලම් කරන්නේ? මේ ධර්මයක් එක්ක. අනේ මේ කියන කෛරාටිකකම් කරලා තමයි පින්වත්නි බුද්ධ ශාසන මෙච්චර ගණන් අතෑරගෙන සත්වයෝ ආවේ. හතර අපායවල් පුරව. මෙතනත් ඒකම වෙනවද නැද්ද? එහෙම වුණොත් මෙතනත් ඒකම වෙනවා. දැන් ගවේෂී උපාසකතුමා කල්පනා කළා මේක සාධාරණ නැහැ. දැන් මමත් තිසරණේ පිහිටලා මමත් පන්සිල් රකින්නේ, මං අනුගමනය කරනවයි කියන ඒ පිරිසත් තිසරණේ පිහිටලා පන්සිල්නේ රකින්නේ. එහෙනම් මගේ විශේෂත්වයක් නැහැ. හැම වෙලාවකදීම කෙනෙක් අපිට ගරු කරන්න නම් අපි තුල විශේෂයක් තියෙනවා. ඔහු තුල නැති ගුණයක් අපි තුල නැති ගුණයක් තව කෙනෙක් ළඟ තියෙනවා නම් පින්වත් අපිට ගරු කරන්න කරුණු නැද්ද? කරුණු තියෙනවා. කිසිම වෙලාවක දෙමව්පියෝ ගුණයෙන් පිරිහන්න හොඳ නැහැ දරුවන්ට වඩා. එතනින් පස්සේ පින්වත්නි මේ පරපුර විනාශද නැද්ද? එතනින් මේ පරපුර විනාශ වෙනවා. එහෙනම් හැම කල්හිම දරුවන් තුල නැති පුදුම උදාර ගුණයක් දෙමව්පියෝ ළඟ පේන්න තියෙන්න ඕන. ඒක හරි ලස්සනයි. හරිම ලස්සනයි. එතකොට වඳින්න කරුණු තියෙනවා. නේ? වඳින්න කරුණු තියෙනවා දරුවෝ ළඟ. දෙමව්පියන්ට වඳින්න දෙමව්පියෝ ළඟ කරුණු තියෙනවා. ඊළඟට කැතකුණු තමන්ගේ අතින් අත ගන්න හරි කරුණු තියෙනවද නැද්ද? කරුණු තියෙනවා. වටිනාකම් තියෙනවා. ඒ වගේ දැන් ගවේෂී උපාසකතුමා කල්පනා කළා එහෙනම් මං කරන්න එක දෙයයි. මම දැන් තුන්වෙනි සිල්පදේ කාමේසු මිච්ඡාචාරානේ. මම ඒකත් ඊටත් වඩා තියුණු විදිහට මම බ්‍රහ්මචාරීව ඉන්නවයි කියලා. හරි. බ්‍රහ්මචාරීව ඉන්නවා. බ්‍රහ්මයා වගේ ඉන්නවා. කාමය බැහැර කරලා. ඒ බඹලොව වාසයේ තියෙන්නේ කාමයෙන් බැහැරවනේ. කාම සේවනයක් නැහැ. කාම සංකල්පනා නැහැ බඹලොව ගියේ බ්‍රහ්මයාගේ. ඒතකොට බ්‍රහ්මෙක් වගේ ජීවත් වෙනවා කොහෙද? මනුස්ස ලෝකේ. දැන් මනුෂ්‍ය භවය නමුත් సంతානේ බ්‍රහ්මෙක් වගේ. දැන් උපාසකතුමා මොකද කළේ? කාම සේවනය කියන එක නතර කළා. අනික් උපාසකවරු ළඟට ගිහිල්ලා උපාසකවරුනි අද ඉඳන් මම බ්‍රහ්මචාරීව ජීවත් වෙන කෙනෙක් කියලා දරා ගන්න කිව්වා. දැන් හරිනේ විශේෂයක් තියෙනවානේ. අනික් අය කාමීසු මිච්ඡාචාරා දැන් මෙතන අබ්‍රහ්මචර්යා වීරමණී වෙලා. උපාසකතුමා ගියාට පස්සේ අනික් 500 දෙනා එකතු වෙලා කතා වුණා මේක හරියන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ. ඇයි? එයා අපේ පුරෝගාමී නම් අපි එයා අනුව යනවා නම් එයාට ගරු කරනවා නම් එයා එක්ක නම් මෙච්චර දුර ආවේ පිළිවෙත පුරාගෙන එතුමා බ්‍රහ්මචාරී නම් කොහොමද අපි මේක කරන්නේ? අපිත් බ්‍රහ්මචාරී වෙන්න ඕනනේ. අපිත් බ්‍රහ්මචාරී වෙමු කියලා ඒ අයත් දැන් අබ්‍රහ්මචර්යා වේරමණී කියලා දැන් ඔන්න ඒක සමාදන් වුණා. දැන් ආයෙත් සමානයි. දැන් බලන්න මේ පඩිපෙළ නගිනවා වගේ එක එක්කෙනා එක්කෙනෙක් නැග්ගම ඒ අතේ එල්ලිලා අනෙක් කෙනා ඊළඟ පඩියට ගොඩ වෙන හැටි. මේ අපේ පරපුරේ තියෙන්නේ ඔය ටිකම නේද පින්වත්නි? කොච්චර ලස්සන වැඩ පිළිවෙලක් බලන්න මේ සූත්‍රය ගවේෂී සූත්‍රය. අපි හැම වෙලාවෙම අත දෙන්න ඕන අනිකට. වෙන දෙයකට නෙවෙයි. එන්න පඩියක් උඩට මොනවයිද? දීපලවල නෙමෙයි. ධනය නෙමෙයි. නිලය නෙමෙයි. මේ හැම එකක්ම තියෙන හුස්ම රැල්ලක් එක්කනේ. එන්න තවත් පඩියක් උඩට මගේ අතේ එල්ලිලා ಗುಣ ඇහිඳින්න. කාටද මේ අත දෙන්නේ? අවුරුදු 2 පුංචි දුවට. මේ කියන්නේ
හැම තැනකම මේ බණ අහන සෑම දෙනෙකුටම ලොකු පාඩමක්. ඔබේ දරුවව පෙළගස්සන්න ඊළඟ ගුණය ඇහිඳ ගන්න. හරි ලස්සනයි පින්වත්නි. ඒක තමයි රැකවරණය. ඒක තමයි රැකවරණය. ඒ දෙමව්පියෝ මේ බණ අහන දෙමව්පියෝ දවසක් මැරෙන. හැබැයි ඒ මැරෙනකොට දරුවෝ තමන්ගේ රැකවරණයට ප්‍රාකාරي හදාගෙනද නැද්ද? තමන්ගේ රැකවරණයට ප්‍රාකාරي හදාගෙන ඒ දරුවා ඒ වෙලාවෙ වෙනකොට මැරුණත් දරුවා අපාගත වෙන්නෙත් නැති තැනකට. ධර්මයේ පිහිට පිළිසරණ අහිමි වෙන්නේ නැති තැනකට රැකවරණේ හදාගෙන ඒ වෙනකොට. ඒක වටින දෙයක් පින්වත්නි. ඒතර ගවේෂි උපාසකතුමා එකයි දැන් අර ගවේෂි උපාසකතුමාගේ අතේ එල්ලලා ආයෙත් අර 500 ගොඩ වෙලා කිව්වා අපිත් බ්‍රහ්මචාරී දැන්. දැන් ගවේෂි උපාසකතුමා කල්පනා කරනවා තනියම දැන් ආයෙත් සමානයිනේ. දැන් එයාලත් බ්‍රහ්මචාරී මමත් බ්‍රහ්මචාරී. ඉතින් වෙනසක් නැහෙනි. වෙනසක් නැත්තම් ඊයයි මට මොකටද ගරු කරන්නේ? වෙනසක් නැත්තම් හැමෝම සමානයි නම් මං ළඟ අමුතුවෙන් ගෞරවයක් ලබන්න සුදුසුකමක් නැහෙනි. හැබැයි එයාලා මාව අනුගමනය කරනවා නම් මං එයාලට පෙරටුව යනවා නම් මගේ ළඟ එයාලා ළඟ නැති විශේෂයක් ගුණයක් තියෙන්න ඕන. මේ උපාසකතුමා මොකද කළේ? මම නවත්තනවා විකාල භෝජනය කියලා හිතාගත්තා. විකාල භෝජනේ නවත්තනවා කියලා හිතාගත්තා. දැන් විකාල භෝජනේ නවත්තලා එක වේලයි අනුභව කරන්නේ. එක වේලයි අනුභව කරන්නේ. එක වේලක් අනුභව කරලා ගිහිලා කිව්වා උපාසකවරුනි එහෙනම් අද ඉඳන් මම විකාල භෝජනෙන් වැළකීච්ච එක වේලක් අනුභව කරන කෙනෙක් කියලා දැනගන්න කිව්වා. හොඳයි කියලා දැන් පිට වුණා. ආයතර උපාසකවරු ටික එකතු වුණා. එකතු වෙලා කිව්වා මේක හරියන්නේ නැහැ. දැන් එතුමා විකාල භෝජනෙන් වැළකීලා එක වේලයි අනුභව කරන්නේ. ඉතින් එතුමාගේ අනුගාමිකයෝ වෙච්ච අපි කොහොමද මෙහෙම ජීවත් වෙන්නේ? අපිත් එහෙම බෑ. අපිත් ඒ ගුණ පුරාගෙන එතුමා පුරෝගාමී කරගෙන ඉන්නවා නම් අපිත් එතුමා පුරන ගුණම පුරන්න ඕන. උපාසකවරු 500ම විකාල භෝජනේ අත්හැරලා එක වේලක් අනුභව කරන්න පටන් ගත්තා. පටන් අරගෙන ගිහිල්ලා කිව්වා උපාසකතුමනි ඔබතුමා විතරක් නෙමෙයි. අපි 500ත් ඔබතුමා වගේම දැන් විකාල භෝජනේ අත්හැරලා එක වේලයි අනුභව කරන්න කියලා දැනගන්න කිව්වා. දැන් උපාසකතුමා කල්පනා කරා ආයෙත් සමානයි දැන්. දැන් ආයෙත් කිසි ගුණේ විශේෂයක් නැහැ. වෙනසක් නැහැ. දැන් සමානයි. අන්තිමේදී කල්පනා කළා එක දෙයයි. මම සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙනවා කියලා හිතාගත්තා. බලන්න පින්වත්නි පියවරෙන් පියවර ඔබට අත්තරින්න බැරි වෙච්ච ගිහිගේ අත්තරින තැනට එනකන් පන්සිල්වත් නැතුව ඉඳපු උපාසකයා ආපු ගමන නේ පන්සිල්වත් නැතුවනේ හිටියේ. පන්සිල්වත් නැතුව හිටපු කෙනා දැන් මේ කොතෙන් එනකන් ඇවිල්ලාද? සම්බුද්ධ ශාසනයේ පැවිද්දට එනකන් ආවා. කුමක් නිසාද? ගෞරව ලබන්නෙක් නම් ගෞරව කරන අයට වඩා මං ගුණවත් වෙන්න ඕනේ කියලා පහල කරගත්තු සිත හින්දා. ගෞරව ලබන්නෙක් නම් ගෞරව කරන අයට වඩා මගේ ළඟ ගුණ තියෙන්න ඕනේ කියලා හිතාගත්තු සිතවිල්ල. පින්වත්නි ඒකයි කිව්වේ කුසල් හිතක් උපදිනවා නම් ඒ උපදින කුසල් හිතත් පුදුම උපකාරයි කියලා. ඒ සිත උපදින මාත්‍රේ පවා. සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිදි වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීනි මම ඔබ වහන්සේගේ ශාසනයේ පැවිදි වෙනවා කිව්වා. දැන් පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ 500ක් උපාසකවරු එකතු වෙලා කතා වුණා. අපි අනුගමනය කරපු අපේ පුරෝගාමී වෙච්ච මේ ධර්ම මාවතේ මෙච්චර දුර අපි වරන් ආපු උපාසකතුමා පැවිදි වුණා. මේ ගිහිගේ ගිහි සැප විඳගෙන අපි කොහොමද ඉන්නේ? එහෙම ඉන්නවා නම් අපි සැබෑම අතවැසියෝද? අපි සැබෑම අතවැසියෝ නෙවෙයි නේ එහෙමනම්. අපිත් පැවිදි වෙමු කිව්වා. 500ක් උපාසකවරුම
ගිහිගේ හැරදාලා සම්බුද්ධ ශාසනය පැවිදි වුණා. 500ක් උපාසකවරුම. පින්වත්නි දැන් ආපහු සමානයි. දැන් ආපහු සමානයි. පින්වත්නි පැවිදි වෙච්ච ගවේසී හාමුදුරුවෝ පිරිසෙන් වෙන් වුණා. හුදකලා වුණා. හුදකලා වෙලා පින්වත්නි නොබෝ කාලයකින්ම සියලුම කෙලෙසුන් නැසලා අරහත්වයට පත් වුණා. අරහත්වයට පත් වෙලා හිතුවා මම උතුම් විමුක්ති සුවය දැන් විඳිනවා. අපි විමුක්ති සුවය හොයනවා. උන්වහන්සේ විමුක්ති සුවය විඳිනවා. කොහොම කෙනාද? පන්සිල්වත් නැතුව ඉඳපු කෙනා. එහෙනම් මේ ලෝකේ කාටද සකස් වෙන්න බැරි? කාටද මේ ශාසනය දිනන්න බැරි? කවුද පරදින්න ඕන අය? කවුරුවත් නැහැ. එතකොට දැන් විමුක්ති සුව විඳිනවා. දැන් තමන්ගේ අතවැසිය ටික පැවිදි වෙලා ඒ පැවිදි වෙච්ච අයටත් මේ මග හෙලි කරන්න ඕනේ කියලා ඒ කාරණේ ඇවිල්ලා කිව්වා. පින්වත්නි ඒ 500 දෙනා වහන්සේලාත් නොබෝ කාලයකින්ම වෙන් වුණා. එකිනෙකා වෙන් වුණා. දැන් මෙච්චර දුර එකට ආවා. මෙච්චර දුර එකට ඇවිල්ලා දැන් ඊටු ටිකට නම් තනියම ඊටු ටික තනියම යන්න වෙනවා. මතක තියාගන්න. පරිවාර සම්පත් ලැබෙන්න කිය අපිට යන්න පුළුවන් දුරක් තියෙනවා. එතනින් එහාට පිරිවර ලක්ෂයක් හිටියත් තමන්ගේ වැඩේ කරගන්න වෙන්නේ පැත්තකට ගිහින් තනියම තමයි. පැහැදිලි නේද? ඒ නිසා මේ දෙකම තේරුම් ගන්න ඕන. පිරිවර ඕන. හැබැයි පිරිවර නිවන පිණිස වඩන ගුණධර්ම වලට පලිබෝධය වෙන තැනක් එනවා. ඉතින්දි මොකද කරන්න වෙන්නේ? පිරිසෙන් වෙන් වෙන්න වෙනවා. ඔය පිරිසම තමයි පින්වත්නි නොකල යුතු දෙතිස් කතාව කරන්න පටන් ගන්නෙත්. නේ? හැබැයි ඒ පිරිස එකතු කරගත්තේ කොහොමද? පින්කම් කර කර අනේ පරිවාර සම්පත් ලැබෙන්නේ කියලා එකතු කරගත්තේ. හැබැයි ඒ පිරිවරම දවසක් එනවා පින්නතුනේ නොකල යුතු කතා කර කර කාලේ කන. ඒ තැනදී ඒ පිරිසෙනුත් වෙන් වෙලා තමන්ගේ අරමුණ කරා යන්න ඕනද නැද්ද? අරමුණ කරා යන්න ඕන. අවබෝධයෙන් යුක්ත ශ්‍රාවකයෙක් වෙන්න ඕන. අන්ධයෙක් නොවි. දැන් සියලු දෙනා වහන්සේලාම සියලු කෙලෙසුන් නැසලා අරහත්වයට පත් වුණා. පින්වත්නි මේ ශාසනයේ ඊළඟ ගුණය පුරන්නට ඕනේ. ඊළඟ විශේෂ ගුණයක් මං සපුරා ගන්න ඕනේ කියලා හිතපු එක හිතක්. ඒ හිත ඒ ගුණ පුරනකොට අපිත් ඒ වගේ වෙන්න ඕනේ කියලා ඒ පසුපස ගුණ හොයාගෙන ආපු තව පිරිසක් සියල්ලෝම සංසාර ගමන නිම කළා. සංසාර ගමන නිම කළා. එතනට යන්නට පුළුවන්. එතනට යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අවසානයේ අවවාද කළ ආනන්ද හාමුදුරුවන්ට මොකද්ද? උත්තරින් පනීතං වායමමානා. උත්තරින් ඉදිරි කියන්නේ තව තවත් ඊළඟට තියෙන ගුණේ පුරන්න. පනීතං ප්‍රනීත වූ තැනින් තවත් ප්‍රනීත භාවයට පැමිණෙන්න. උතුම් තැනින් තවත් උතුම් තැනටපත් වෙන්න. ප්‍රනීත තැනින් ශ්‍රේෂ්ඨ තැනින් තවත් ශ්‍රේෂ්ඨ තැනටපත් වෙන්න වායමමාන උත්සාහ කරන්න ඕනේ කිව්වා. ඉන්න තැන ඉන්න නෙමෙයි. මෙතනින් තව ගුණයක් පුරාගෙන උඩට නගින්නේ කොහොමද මේ ශාසනේ? අනුත්තරං විමුක්තිං සච්චිකරිස්සාමාති. එහෙම ගුණ පුරාගෙන ඉදිරි ගුණ පුරාගෙන අනුත්තර වූ විමුක්තිය සාක්ෂාත් කරගන්නවා කියලා අදිෂ්ඨාන කරගෙන පිළිවෙත් පුරා ගන්න කිව්වා. ඒ නිසා විශේෂය හොයාගෙන යන එක හිතක් පසුපස ආපු විශේෂය හොයාගෙන යන එක පුද්ගලයෙක් පසුපස ආපු 500ක් අය
සංසාරෙන් ගැලවුණා වගේ එවන් ගමනක් ඔබට වේවා කියලා ප්‍රාර්ථනාවත් තබමින් මේ දේශනාව නිමා කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වය දරමින් කටයුතු කරන්නට යෙදුනේ දරණාගම දෙල්ගොඩ පදිංචි බෞද්ධ මාධ්‍ය ජාලයේ පරිපාලන සහ මූල්‍ය අධ්‍යක්ෂ ධුරයේ ඔබවන පින්වත් මහේෂ් දල්විස් මහත්මාණන් සහ ධම්මිකා කුමාරපේලී මහත්මියත් ප්‍රජා මණ්ඩල පාර හැඩිගම පිළියන්දල පදිංචි වජිරා වනිගසූරිය මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත සියලු දෙනාමත් විසින් අරමුණු ලෙස දෙපාර්ශවයේ මියගිය සියලුම ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. 2021 වර්ෂයේහි 10 වන මාස 18 වන දිනට පුණ්‍යවන්ත දෙවන ජන්මදිනයේ සමරන විනුදි ජයවර්ධන පින්වන්ත මිනිබිරියට උතුම් තුනුරුවනේ සෝවිසි අනන්ත ගුණ බල මහිමේ ආනුභාවෙන් නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. අනාගත ජීවිත ගමන් මග කුසලයෙන් සපිරි ජීවිත ගමනක් වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. බුද්ධ ශාසනයේ සුරකින්න මහා සංඝරත්නයටත් දේශකයාණන් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති පූජනීය අවසරයි බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක මාහිමියන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයට පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. කවිෂා, ගිහාන්, උදේශි, නවෝද්, පසිඳු යන දූදරුවන් ඇතුළු දෙපාර්ශවයේ සියලුම ඥාතීන්ට උතුම් රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා තබනවා. පින්තුනි රැස් කරගත් උදාරතර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකෙන් මිදෙත්වා. නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ජන්මදිනයේ සමරන පින්වත් දියණිය ඇතුළු කොට ඇති පින්වත් සියලු දෙනාට නිදුක් නිරෝගී භව චිරජීවනය සැප ජීවනය උදා වේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කොටගෙන උතුම් නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින්
තව බොහෝ කල් ගලා බසීවා.